මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා සැප්තැම්බර් මස 23 වන දිනට යෙදෙන 11 වන විවාහ සංවත්සරය නිමිත්තෙන් නිට්ටඹුව කෝන්ගස්දෙනිය කිඹුල්හේන නොම්බර 68න් 64 ලිපිනයෙහි පදිංචි හරේන්ද්‍ර සුබසිංහ මහතා සහ වෛද්‍ය සමන් කුමාරි රත්නායක මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් දායකත්වයේ දරූ එම දෙපළටත් දියණියන් තිදෙනාටත් මේ භවයේ හෝ ඊතා ඉක්මන් භවයකදී උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා. රෝගාතුරව සිටින එච්.එම්. රත්නායක පියාණන්ට නිදුක් නිරෝගී සුවය හා ධර්මාවබෝධය ලැබේවා. සුජීවත්ව සිටින එම්. කිරියතනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. ධර්මාවබෝධයම ලැබේවා. දෙපාර්ශවයේම පරලෝ සැපත් සියලුම ඥාතීන්ටත් පින් බලාපොරොත්තු වන සසරේ මියගිය ඥාතීන් සිටිනම් ඒ සියලු දෙනාටත් මේ පුණ්‍ය කුසලය අනුමෝදන් වී උතුම් නිර්වාණ මාර්ගය පූර්ණය වේවා. සියලු ඥාති සහෝදර සහෝදරියන්ටද මේ කුසලයේ බලයෙන් උතුම් ධර්මාවබෝධය ලැබේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී භව ගමන නිරෝධයටම හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සසර දුකින් අත් මිදී උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමටත් මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ උට්ටානේ නප්පමාදේන සංයමේන දමේන චේ දීපං කෛරාථමේ දාවී යං ඕගෝ නාභිකීරති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පිරිස ප්‍රමුඛ ධර්මානුශාසනාවන් අසරණ අරමුණු ලබන සදහැවර පින්නතුනි, ස්වාමින් වහන්සේ කැමැති පරිදි ගැඹුරු ධර්ම දේශනාවක්. ඒ තමයි මාතෘකාව. එකත් මාතෘකාවක්. එක් අයගේ ආරාධිතයන්ගේ රුචිකත්වය අනුව ඒ දෙයට ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමේ අයිතියක් තිබෙනවා. අපට ඒ බඳු කරුණු පැහැදිලි කිරීමේ හැකියාවක් තිබෙනවා. කථාන්තරයක් ආශ්‍රයෙන්, එහෙම නැත්නම් තවත් ඒ වගේ සූත්‍රයක් ආශ්‍රයෙන් කොහොම ගත්තත් පැහැදිලි කරන්න තියෙන්නේ මානම් දකින්නේ නොදන්නාකම නිසා ජීවිතය දුකටපත් වෙන ආකාරය සහ දැනගැනීමෙන් දුකින් මිදෙන ආකාරය. ඒ අනුව පියව ධර්මදේශනා මාලාවන්ට අපි ධම්මපද පාළියේ සඳහන් වග්ගවලිනුත් ගාථාව බැගින් තෝරාගෙන කරුණු පැහැදිලි කිරීම කරනු ලබනවා. පසුගිය කාලවකවාන තුළ එබඳු එක දෙයයි කරන්න ලැබුණේ. මොකද ඉල්ලීම වලට මුල් තැන දීම ප්‍රතිඵලයක් වශයෙන් අක්කොච්චිමං අවදිමං කියන ගාථාව මට මතකයි ධර්ම දේශනාවක් සඳහා යොදාගත්තා. ඊළඟ වර්ගයේ අප්‍රමාද වර්ගයේ ගාථාවක් වශයෙන් තමයි අද මම මේ හිතින් සඳහන් කළ ගාථාව පැහැදිලි කිරීමට ඔබ වෙනුවෙන් තෝරාගත්තේ. ලස්සන උදාහරණයක් තියෙනවා. අපි හිතමුකෝ වැවක් පහළ යම් පිරිසක් ඉන්නවයි කියලා. වැව පිරලා වතුර හරිනකොට වාන් දානවා කියනවා. හැමදාම යට වෙනවා. යට වෙන ගානක් ඒගොල්ලොන්ට තියෙනවා. එමත් නැත්නම් ඔය සමහර විට නිම්න ප්‍රදේශවල ගම් වතුර ගලනවායි කියලා තියෙනවා. ඒ ගැලුවත් යට වෙන ප්‍රදේශයක් පිළිබඳ උන්ට වැටහෙනවා. එතකොට ඔවුන් මම දැකලා තිබෙනවා මහල් නිවසක් තනා ගන්නවා. පල් පහළ මහල ඉන්නවා, ජීවත් වෙනවා, වතුර ගලනකොට උඩ මහලට යනවා. එතකොට යට වෙන්නේ. ඒ ගම් වතුරෙන් යට නොවී ඉන්නට ඔවුන්
යොදාගත්තු උපක්‍රමය. මෙන්න මේ වගේ උදාහරණයක් තමයි මේකේ තියෙන්නේත්. දීපං කෛරාත මේදාවි. දිවයිනක් කරව ඥානවන්තයෙක් ඇත්තම් දිවයිනක් කරගන්න. මොකටද? යං ඕගෝ නාවි කීරති. ඕගයන්ට හසු වෙන්නේ නැති. එතකොට අර ඕග කියන පදේ අපි ගන්න අර වගේ සැඩ පහරක් කියන එකට. වැවක් වාන් දාපුවම එන වතුර සැඩ පහරක්. ගම් වතුර ගලපුවම එන වතුර සැඩ පහරක්. අහු වුණාම අහු වුණොත් කොහාටද යන්නේ? සාගරයට. නිදිගත් ගම්මැසියන් ගෙන යන මහ වතුරක්සේ කියලා සඳහන් කරනවා. රාත්‍රී නිදානේ ඉන්න විට එහෙම මහ වතුරක් ආවොත් වැවක් කැඩිලා හරි නැත්නම් ගකින් හරි ඔවුන් ඔක්කොම සාගරයට යනවා. අන්න ඒ වගේ මේ ඕග නම් වූ සැඩපහරවල් මගින් සත්‍ය සංසාර සාගරයට ගෙනියනවා. මේ සංසාර සාගරයට ගෙනියන්නේ නැති දෙවිනක් හදාගන්න කියලා තමයි මේ ගාථාව තුළ පැහැදිලි කරන ධර්ම කරුණ. මේකට අදාළ අතීත කතාව නම් ඉතින් චුල්ලපන්ත හාමුදුරුවන්ගේ කතාව දැනගත්තාම හරි. අපි ඒ වගේ ගාථාවක් ගන්නෙ අතීත කතාව කියන්න නෙමෙයි. ඒක අතීත කතාවක් මුල් කරගෙන තථාගතයන් වහන්සේ වදාළ දේ එක්කෙනෙකුට නෙමෙයි අදාළ. ඕන කෙනෙකුට තේරෙන කෙනෙකුට අදාළයි. වර්තමානයේ අපට මේක අදාළ කරගන්නේ කොහොමද කියලා හොයාගන්නයි ඕන. ඕග සච්චානං චතුරෝ පදා වගේ සත්‍ය හතරක් තියෙනවා කියලා තියෙනවා වගේ ඕගත් හතරක් කියලා කියනවා. චතුරෝග. අන්න මේ ඕග වලට මේ සමාජයේ බුදුරජාණන් වහන්සේගේ අවවාද හෝ මඟ පෙන්වීම නොලැබුවොත් ඕගවලට අහු වෙනවා. ඕගවලට අහුනොත් හැඩපහරට අහුනොත් සාගරයට යනවා වගේ ඕග ඔස්සේ සංසාරය නැමැති සාගරයට යන්නේ. ඒ සංසාරය නැමැති සාගරයට යන එක වළක්වන්න තමයි මේ දිවයින හදාගන්න ඕනේ. එහෙනම් මේ අපි නොදන්නා වූ ඕග පිළිබඳව අපි කල් තියා දැනගන්න වෙනවා. එතකොට චතුරෝගයන් ගැන කතා කරන්නේ කාම ඕග. කාමයේ නැමැති සැඩ පහර කියලා එකට කියන්නේ එතකොට. එතකොට ඒක අපට සම්බන්ධ කරගත්තොත් එහෙම සමාජයට කාම කියන වචනේ පංචකාමයේ කියන වචනට ගන්නවා. එතකොට අපි ලෝකේ තියෙන කාරණාශ්‍රයෙන් පස් ආකාරයෙන් සිත පෙනීම තමයි කාමෝගය කියන්නේ. මේක ඕගයක් බවට පත්වන්නේ සීමාව ඉක්මවා ගියාම. දැන් රටක් හෝ ජාතියක් හෝ ආගමක් හෝ සංස්කෘතියක් තුළ කිසියම් ආකාරයක සමස්ත ලෝකෙටම පිළිගත හැකි සහ ආගමකට පිළිගත හැකි ආදී වශයෙන් ආචාර ධර්ම පද්ධතියක් පනවලා තිබෙනවා. ඒ කියන්නේ මේ ඕගයට අසු නොවෙන්නට මිනිසත්කමවත් රැකෙන්න පුළුවන් ආකාරයට අපි එකට කියමු පෘථග්ජන මට්ටමේදී කියලා. මේවායේ යම්කිසි සුඛයක් විඳීමක් භුක්ති විඳීමක් පනවලා තිබෙනවා. ඒක අර සාමය ආරක්ෂා කරන්න පොලිසිය හදලා තිනවා වගේ මිනිසාගේ පිරිහීම වළක්වන්න ඉදලා තිබෙන්නා වූ ආවරණයන්. නමුත් මේ ආවරණයන් සමහරු පිළිගන්නේ කරදරයක් කොට ගන්නවා නැත්නම් ආවරණයන් සිඳ බිඳගෙන යනවා. එතකොට ඒක සීමාව ඉක්මවා යන සහ අර ඕග වලට අහු වෙන එකක් තමයි. දැන් කාමයන් සම්බන්ධයෙන් ගත් කල ප්‍රධාන වශයෙන් රූප ශබ්ද ගන්ධ රස එහාට ගින් ස්පර්ශ කියන තැනට යනවා. එහි රටේ පවතින සීමාවන් තිබෙනවා. ඒ සීමාවන් තුල ඒ පිළිබඳව වින්දනය නීති විරෝධී කියලා කියන්නෙත් නැහැ, සදාචාර විරෝධී කියලා කියන්නෙත් නැහැ. ඒක කිසියම් අවශ්‍යතාවයකුත් තිබෙනවා. නමුත් ඒක ඒ අවශ්‍යතාවය හා නීත්‍යානුකූල සිදුවීමට එහා යමින් විවිධ අවිචාර විදි ව්‍යාභිචාර විදි ඔස්සේ මේක පාවිච්චි කරන්න යනවා. එතකොට එතකොට ඒ ඔහුවෙන් හොයා තිබෙන්නේ අර මිනිසත්කමට නොගැලපෙන මිනිසත්කමේ සීමාවන් ඉක්මවා යන උග්‍රාත්මාර්ථකාමී දෙයක්. පසුගිය දවසක වාර්තා වෙනවා පුවත්පත් වාර්තාවක්
මල්වට්ටියක් වෙන්දේසි කරනවා කියලා මේක ලංසු තිබිච්ච සතියන්ට ගිය සංඛ්‍යාව 50කට කිට්ටුයි කියලා තමයි වාර්තා වුණේ. දේශීය විදේශීය උගත් නොඋගත් විවිධ අය. සමහරට හොයලා බැලුවම මේ සේරමටමත් ගෙදර බිරින්දෑවක් හිටි කෙනෙක් වෙන්න ඇති. එකට ඔවුන් මොකක්ද කරලා තිබෙන්නේ ඔය බිරිඳට එරෙහිවීමක් නෙවෙයිද? අර උගත්කම් නුගත්කම් ධනවත්කම් සියල්ල අමතක වෙලා ඔවුන් අන්න අර ඕගයකට. ඒ නිසා පුදු සමය තුලත් මේක නොවිය යුත්තක් වශයෙන් පැහැදිලි කරලා තිබෙනවා. අපි එකට කතා කරනවා පරස්ත්‍රී පරපුරුෂ කියන වචනයක් යටතේ බහු ස්ත්‍රී බහු භාර්යා බහු පුරුෂ කියන වචනයක් යටතේ සේවනයේ නොකළ යුතු දෙයක් කියලා. එම පැහැදිලි කරලා තිබෙනවා. බුදු සමය තුළ. ඒ නිසා ඒක ඊට එහා ගිය පාරිසරික සත්‍යයක් වශයෙන් මම දකින්නේ මෙලොවට ආපු මේ අයට මේ මිනිස් වර්ගයාට කිසියම් ආකාරයක ඒවා භුක්ති විඳීමට ස්වභාව ධර්මයේ දීලා තියෙනවා කියලා අපි දකින්නේ. ධර්මය අනුව ගත් කල ඒකේ වරද වෙන්නේ උපාදානයේ වරදක්. එහෙම නැත්නම් ඒකේ යම් කිසි පැත්තක් තිබෙනවා. ඒක අවශ්‍යයි. නමුත් ඒක ස්වභාවිකවම දීලා තිබෙන්නේ ස්ත්‍රී පුරුෂ 50ට 50 ක්‍රමයට ඉපදිලා තියෙන්නේ. ස්වභාව ධර්මයේ දීලා තිනවා එක්කෙනෙකුට එක්කෙනෙක් කැමති නම්. ඊට එහාට ගියාම අන්න අර ඕගවලට අහු වෙනවා. ඒ ඕගවලට අහු වුණාම ඒ චිත්තාභ්‍යන්තරයේ ඇතිවෙනා වූ ගිජුකම නැත්තම් පරිහානිය මුල් කොටගෙන කායස්ස බේදෝ මරණා ජීවිතයෙන් එහා පැත්තට මොකද වෙන්නේ? ඔය එහෙම සමාජයක් පේන්නේ සුනකයන් තුළ එහෙම සමාජයක් පේනවා. වඳුරන් රිලවුන් වැනි සත්වයන් තුළ එහෙම සමාජයක් පේනවා. අන්න එතකොට ඒ ඕගවලට අහු වෙලා ගිහින්. තිරසන් නොනොතින් කිසි හවුහරණ නැති. එතෙන්ට යන්න වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් ඉක්මවා යමින් මිනිසා තිරසන් ක්‍රියාකාරකමකට ගියොත් අන්න එතකොට ඒකට සංගමයක් නැති වෙලා තියෙනවා. මේක පාලනය කරගන්න ඕන කාරණා ටික තමයි අපි මේ ධර්ම කරුණු වශයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඉදිරි පැහැදිලි කිරීම වලදී මේ දේශනාවේ. ඒක ඔබට තේරෙන්න ඇති කාමෝගය කියන එකේ තේරුම. භව කාම භවයට එහා පැත්තට ගිය තවත් භවයක් තියෙනවා. අපි ඒකෙන් කාම භවය අතහරිමුකෝ අපි. කාම භවය පහළට යනවා එකට ගියාම. එහෙම නැත්නම් තව ඔය බුදුන් වහන්සේ පහළ නොවු සමාජයේ භවයත් ඕගයක් වෙලා තියෙනවා. රූපී භවය අරූපී භවය කියලා කියන්නේ සංසාරේ ගමනක්. නමුත් ඒක වෙනත් පැත්තකට යන්නේ ඒක කාමයන් භුක්ති විඳීම තුළ නෙමෙයි කාමයන් යටපත් කිරීම තුළ වෙනත් විමුක්තියක් හෙවීමේ වැරදි මාර්ගයේ ප්‍රතිඵලයක් වශයෙන්. එවිට බුදුවරයෙක් දෙන්නේ 3 දෙනෙක් පහළ වෙනතුරු ආපහු වෙන්නත් බැරි සසර ගමන නිමාවකුත් නැති සසර දීර්ඝ කරගත්තා වූ යලිත් ආපහු වැවිදින් උත්සාහ කරන්න ඕන නොමග යාමකට පත් වෙනවා. යලිත් ආපහු වීම මෙතෙන්ට කවදා සිදු වෙයිද කියන්න බෑ. ඒ නිසා බුද්ධාවාදයේ වැනි දෙයක් නිවැරදිව නොලැබුණ අය මේ භවෝගයට අහු වෙලා ඔය 8 වෙනි ධානය ලැබුවයි කියන අය නැත්නම් අත්කලවතාන යෝගීන් දැන් අර අපි අහලා තියෙන අසිතේවත් කාල දේවල් වෙන්නේ නැහැ මේවා ලබාන හිටපු අය. නමුත් ඔවුන් බුදුන් වහන්සේගේ පහළ වීමට පෙර අපින් සමුගත්තා. එතකොට ආයෙත් බුදුවරයෙක් මුණ ගැහෙන්න ඕන නැත්නම් ආයෙත් මිනිසත් බව ලබන්න ඕන මේ වැරද හදාගන්න ඉතින් භවගාමී වෙලා ඉන්නවා. ඒ ලබාගත් සංසුන් භවයේ විපාකේ නිම වෙනකොට ආපහු හීන දින ප්‍රතිසන්දි වලට එන්න වෙනවා. ඒ නිසා ඒකත් සසර ගමන නිමාවක් නෙමෙයි භව ඕගයට අහුවීමක්. ඊළඟට දිට්ඨි කියන වචනයක් සඳහන් වෙලා තිබෙනවා. දිට්ඨි කියන වචනෙන් සඳහන් කරන්නේ තමන් බැඳෙන මතිමතාන්තර කියන එක. සාමාන්‍යයෙන් ඔය දිට්ඨි කියන වචනට තියෙනවානේ මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි සක්කාය දිට්ඨි ආදී වශයෙන් ගත් කල. එතකොට තථාගතයන් වහන්සේ පහළ වුණ සමාජය තුළ පැවතුනා වූ මේ මතිමතාන්තර පිළිබඳව තථාගතයන් වහන්සේ බ්‍රහ්මජාල කියන සූත්‍රයේ පැහැදිලි කරලා තිබෙනවා. මිනිසා පූර්වාන්ත කල්පිත ජීවිතේ මීට මුල් පැත්ත කොහොමද අපරාන්ත කල්පිත අග පැත්ත කොහොමද කියලා 62කට බැඳිලා හිටියයි කියලා. ඒ 62ම දිට්ඨි.
එතකොට එදා එහෙම 62කට දිට්ටි බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරනවා වගේ අද බෞද්ධකම තුලත් Taman දන්නේ නැතුව මේ බඳු දිට්ටි තියෙනවා හරියට. ඔය එකක් විස්තර කරන්න ගියොත් අපට කාලය මදි වෙනවා. සද්ධර්මයේ පිළිබඳව වැටහීමකින් අවබෝධයකින් තොරව යම් යම් අය තීරණ ගන්නවා. ගත වුණ පැත්ත කෙසේ වෙතත් අනාගතයේ පැත්තට තීරණ ගත්තාම දිට්ටි මත එතකොට මොකද වෙන්නේ? ආයෙත් අර ඕගයකට අහු වෙනවා. සසරට අහු වෙනවා. ඒ නිසා මම දකින්නේ බුදුරු හෙලි කර දහමක් වටහා ගන්නට අවශ්‍ය පරිසරයේ තිබෙද්දී අනාගත බුදුවරයෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒකත් දිට්ඨි යෝගයක්. එහෙම නැත්නම් ඒ බුදුවරයා මොන ගැහෙන්න සදිවි ලෝකෙ කොහේ හරි ඉඳලා එතෙන්ට එන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒකත් දිට්ඨියකට අහු වීමක්. එහෙමත් නැත්නම් තමනුත් මේ සම්බුදු සසුන ගලවා ගැනීම සත්‍ය සත්ව ගැනීම සඳහා අවබෝධයෙන් තොරව බුද්ධත්වයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒකත් දිට්ඨි යෝගයක්. මොකද තරවාදී සසුනට අනුවගත් කල බුදුරු පහළ වෙන්නේ කල්පාන්තයේ එක්කෙනයි. ඒ ඊළඟ කෙනාට නියතේරණ ලැබිලා තිබෙනවා. එතකොට ලංකාව තුළ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නා වූ 100ක් විතර ඉන්න බෑ තරවාදී දහමට අනුව. නමුත් 100ට වඩා ඉන්නවා හිතේ තියාගෙන ඉන්න අය. එතකොට ඒක ඔවුන් පිළිගන්නේ නැහැ වරදක් වශයෙන්. නමුත් සද්ධර්මයේ තේරුම් අරන් බලන්න දිට්ඨි යෝගය කියන්නේ මොකක්ද කියලා. එතකොට එහෙම පෙරුම් පිරු ගුණ තියෙන කෙනෙක් නැත්නම් ඒකට විශේෂ ලක්ෂණ හොයම තියෙන්න පුළුවන්. නමුත් අපි දකින්නේ අර පෘථග්ජන භාවය තුළම අර තරවාදී බුදු සමයේ පවතින බුද්ධ සංකල්පය නැත්නම් බෝසත් සංකල්පය පාඩම් කර ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් Taman පරිදි මතයකට අහු වෙලා. එහෙම අපි සෝවාන් වෙන්නේ නැත්තේ මෙහෙම පාරමිතාවක් තියෙන නිසා කියලා හිතන සහ කියන අය සමාජයේ ඉන්නවා. නමුත් සෝවාන් වෙන්නේ නැත්තේ ධර්මයේ හම් වෙලා නැති නිසා කියන එක තේරුම් ගන්න නැහැ. මේකට ධර්මයේ කියන එක අවශ්‍ය වෙනවනේ. මේක මේ දැක්මක් තුල ඇති වෙන දෙයක් නේ. සෝවාන් වීම කියලා කියන්නේ වැරදි දෘෂ්ටියක් හැදෙනවායි කියන එක. ඉතින් මෙන්න මේ ආකාරයට මේ එදා තියෙන බ්‍රහ්මජාල සූත්‍රයේ දෘෂ්ටි වලට වඩා ශාසනය තුලත් එබඳු මතිමතාන්තර පවතිනවා දෘෂ්ටි. ඉතින් ඔය ඔක්කොම එකතු කරගත්තාම තවත් එකක් තියෙනවා. අවිද්‍යාවෝගය. අවිද්‍යාවෝගේ සාමාන්‍යයෙන් ආයත් සැරයක් ඔය ඔක්කොම ටික තමයි කියවෙන්නේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන වචනේ තුල මොකද්ද හිමි වෙනවා කියලා කියන්නේ කේවලස්ස දුක්ඛක්ඛන්ධ සමුදය හෝති. එතකොට හුදු දුක් රසකට හිමිකම් කියන්න සිද්ධ වෙනවා. එතකොට ඒක තුල ගත්තාම මා දකින්නවා අபிසංඛාරයට හුරුණ සමාජයක් අபிසංඛාරයේ පැති තුනක් ඔස්සේ යන සමාජයක් ඒ අபிසංඛාර තුනම ඔස්සේ ගත්තාම වුන් හැමෝම අවිද්‍යාවකට අහු වෙලා ඉන්නේ. එතකොට මේ පිළිබඳ තව පැහැදිලි කරන්න පුළුවන් අපිට මෙහෙමත් අප බුදුවරයෙක් මුණ ගැස්සෙන්නේ නැති සමාජයක් තුළ අප දකින්නේ පුද්ගලෙක් වශයෙන්. පුද්ගලයා සංයමේ යහපත් පැති අයහපත් පැති පිළිබඳ භාවිතා කරන අතර පුද්ගලයෙක් වශයෙන් ගත් කල හර ඕගොල්ලට අහු වෙලා අවිද්‍යාවට අහු වෙලා අபிසංකාර රැස් කරනවා. ඒ අபிසංකාරයන්ගේ පහළ මේක පුණ්‍ය අபிසංකාරය කියලා පොතපත හඳුන්වනු ලබනවා. මධ්‍ය මේක පුණ්‍ය අபிසංකාරය කියලා හඳුන්වනු ලබනවා. ඉහළ එක ආනිජ්ජාபிසංකාරය කියලා හඳුන්වනු ලබනවා. නමුත් මේ අபிසංකාර කියන වචනේ ගත්තහම මේ ඕනෑම සංකාරයක් අවිද්‍යාපත්‍ය සංකාරය. එතකොට අවිද්‍යාව ඕගෙන් දහස් වෙලා නැහැ. එතකොට එහෙමනම් සසරටම යනවා මේකෙන් කියන්නේ. සසර සැඩපහරටම අහු වෙලා යනවා. තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙන යුගවල උපදින මිනිසුන්ට මේ ඕගවලට අහු වෙන්නේ නැති දිවයිනක් හදාගන්න කියලා දෙනවා. යං ඕගෝ නාභි කීරති. දැන් අපි මෙතෙක් වෙලා පැහැදිලි කළා මේ ඕගවල ස්වභාවය පිළිබඳව. දැන් මේ ඕගවලට අහු වෙන්නේ නැති වෙන්න ඊට පස්සේ තියෙනවා පද හතරක්. මෙන්න මේ පද හතරට අදාළ කාරණා අපි තේරුම් ගත්තාම මේ ඕගවලට අහු වෙන්නේ නැති දිවයින තනා ගන්න පුළුවන්. ඇතැම් මේවා පිළිබඳ නූතන එළියන ඇතැම් ග්‍රන්ථවලදී මේක මේ පින්තූරකින්මත් ඇඳලා තියෙනවා සමහර විට. ගම් වතුරක් වගේ හරි ගස්සලා ඒ ගම් වතුරට අහු වෙලා අනිත් අය ඒක ගහගෙන යනවා. ඒක අහු වෙන්නේ නැති දෙවිනක වැඩි වෙලා ඉන්නවා වගේ.
අර උපමාවෙන් කියන දේ රූපයකට හදලා තියෙනවා. නමුත් ඒක එහෙම ගම් අතරකුත් නෙමෙයි එහෙම අහුවෙන්නේ නැති එකකුත් නෙමෙයි. නමුත් ඒ උපමාවෙන් පෙන්වන දේ අපි ඊට පස්සේ තේරුම් ගන්න ඕන. මෙන්න මේ සඳහා අර ගාථා පද දෙකේ තියෙනා උත්ථානේන අපමාදේන සංයමේන දමේනච කියන වචන හතරට අදාළ කරුණු පිළිබඳ අපට අවබෝධයක් තියෙන්න වෙනවා. සාමාන්‍යයෙන් ඔය ධනය ඉපදීම සම්බන්ධයෙන් ගත් කල දැහැමි ධනය සාධාරණ ධනය උට්ටාන විරියාදි ගතා. වීරියෙන් උත්සාහයෙන් වීරියෙන් යුක්තව කියලා පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් ඒ ලෞකික සමාජයේදී උපයීම සම්බන්ධයෙන් ඒක තියෙන්න ඕන ආකාරය. අන්න ඒ වගේ මේ වැඩේටත් කිසියම් ආකාරයක පසුණු බස්නා වීරයක් අත්නොහැරෙන වීරයක් එහෙම නැත්නම් සසර බය දැක සසරෙන් ගැලවෙන්න ඕනකමක්. සසර බය දැක්කාට සසරෙන් ගැලවෙන්න ඕනකමක් තිබෙන්නේ. සසර කියන එක අපි දන්නවා නම් අහලා තියෙනවා නම් මිනිසා විසින් කරන කර්මයන්ට අනුව ආකාර කීපයකට අනාගතය සකස් වීම. නිසා අපි ඒකට පොතෙහි සඳහන් නැති සහ සමාජයේ සමහන් නොවන අර්ථයක් වචන අර්ථයක් පැහැදිලි කරමින් සංසාර කියන පදයට යම් යම් දේවල් එකතු කිරීම සාරයි කියලා පව් එකතු කිරීම පින් එකතු කිරීම ධාන කුසල් එකතු කිරීම කියන එක සාර වශයෙන් අරගෙන පව් සාර පින් සාර ධාන සාර සමානයි සංසාර කියලා පැහැදිලි කරලා තිබෙනවා. එතකොට ඒ බුදුවරයෙක් පහළ වී මගහෙලි නොවන තාක්කල් මේ සාර තුනෙන් එකකට යන්න තමයි සිද්ධ වෙන්නේ. ඒකේ නිමාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අති දීර්ඝ සංසාර ගමනක් කියලානේ කියන්නේ. අන්න එතකොට එහෙම වුණාම යම් කිසි කෙනෙකුට මේ සසරෙන් මිදෙන්න ඕනකමක් ඇති වෙනවා. නමුත් මිදෙන්න ඕනකමක් ඇති වෙන්නේ ඒක තේරුණොත් විතරයි. නැත්නම් පෘථග්ජන සමාජයේ කල්පනා කරන්නේ සසර තියෙන දෙයක් සැප තියෙන දෙයක් අර මේ වචනෙන් නොකියව මේ දිවයින හිස් දෙයක් විදිහට. මේ මහ වතුරට අහු වෙන්නේ නැති දිවයින හිස් දෙයක් විදිහට. ඉතින් ඒ සම්බන්ධයෙන් ගාථා පවා තියෙන අසුකන් දිත්තං අරියෙහි සක්කාය සූපරෝධනං ආර්යයන් වහන්සේලා සක්කාය නිරෝධය සැප වශයෙන් දකිනවා. නමුත් පෘථග්ජන සමාජයේ ලෝකේ ඔක්කොම සබ්බ ලෝකයකට පස්සතං. යාම ඊට එරෙහි කියලා කියනවා. යාම ඊට එරෙහි කියලා කියනවා. ඒ නිසා තමන් දකින මට්ටමින් ලෞකිකය තුල සැප හොයන්නා වූ ලෝකයක් තුල වුන් සැප හොයන්න ගිහින් සසරට අහු වෙලා දුකටම පත් වෙනවා. ඒකේ නිමාවක් කෙලවරක් ඇත්තෙත් නැහැ තනිව කරගන්නත් බෑ. නමුත් මේ සමාජයේ බුදුරුව පැහැදිලි වෙලා මීට වඩා මේ මිනිසුන් දකින සැපත 16 එක නම් උන්වහන්සේ 16න් 15ක් හා තමාන සුඛයක් ප්‍රදානය කරන්න සූදානම් වෙලා ඉන්නවා. උන්වහන්සේ වදාළ මග ගන්නවා නම් එයාට. අන්නේ පිළිබඳව ඉවක් තියෙන අය, පළපුරුද්දක් තියෙන අය, ධර්ම ශ්‍රවණය කරපු අය. එහෙම නැත්නම් මේ නිමාවක් නැති දුක පිළිබඳ කලකිරීමක් තියෙන අයට එහෙම මටමත් හම්බෙලා තියෙනවා. මට සංසාරේ නම් ඕනෙම නැහැ. ඕනෙම නැති වුණාට ගැලවෙන හැටි තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ සසරින් මිදීම පිළිබඳව කිසියම් ආකාරයක අර නිදිගත් ගම් වශයෙන් වගේ නෙමෙයි ලබාගත් ජීවිතයේ උත්සාහයක් තියෙන්න වෙනවා. ඉපදුන නිසා කාලා බීලා හරි හම්බ කරලා මහලු බවට පත් වෙලා මරණ බිය දකිනකොට මේකට උමු වෙන එක නෙවෙයි. ජීවිතය පිළිබඳ විවරණයක් කරගනිමින් ආගම් ලෝකේ පහළ වෙලා තියෙන්නේ මොකටද? ආර්ථික විද්‍යාව තුළම ධනය තුළම සැප තිබෙනවා නම් වෙනත් මනෝමය දර්ශනයක් පැහැදිලි කරන්නේ නැහැ. මනෝවිද්‍යාවක් ගැඹුරට ගත්ත. ඔවුන් පැහැදිලි කරන්නේ කුමක්ද කියන එක පිළිබඳව සවන් දෙන්න හම්බ වෙනවා. දේශනාවලට සවන් දෙන්න හම්බ වෙනවා. පොතපත කියවන්න හම්බ වෙනවා. එතකොට තමයි ඔවුන්ට වැටහෙන්නේ අර මේ අපි සාමාන්‍ය සමාජයේ හොයන සැපතට වඩා සොයක් තිබෙන බව මිනිසාට ලබන්න පුළුවන් බව. මිනිසා පොහුදුන් බව නැමති ආවරණය තුළ කටයුතු කරන්න යාම තුළ දුක් සංඛ්‍යාව වැඩි කර ගන්නා බව. ඒ වගේම මේ වරද හදාගන්න පුළුවන් නම් ලබාගත් ජීවිතය තුළම මීට වඩා උත්තරීතර වූ මේ බාහිර ලෝකේ තියෙනා වූ අවුල් එක්කලා ගැටෙන්නේ නැති තත්ත්වයකට පත් වෙන්න පුළුවන් බව තේරෙනකොට තමයි කෙනෙකුට අන්න ඒ සඳහා
උත්සාහ කරන්න ඕන. උට්ටානේන කියන පදෙන් කියන්නේ අන්න ඒකයි. සසරින් ගැලවීම සඳහා තමන්ට උත්සාහයක් කරන්න සිද්ධ වෙනවා. ඒ පිළිබඳව තවත් ගාථාවකින් පැහැදිලි කරන්නේ තින්නම් අඤ්ඤතරං යාමං පටිජග්ගයේ පණ්ඩිතෝ කියලා. ඒ කියන්නේ ජීවිතේ ළමා කාලයේ මහලු කාලයේ අතහැර ඉතුරු යාම තුنين එකකදී මෙන්න මේ සසර ඕගෙට අහු වෙලා යන එකෙන් ගැලවෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගන්න තම තමන්ගේ වැඩ කටයුතු අතහැරලා නෙමෙයි යුතුයකම් ඉටු කරමින් දැක්ම මෙහෙවන්න ඕන කියන කාරණාවක් තිබෙනවා. අන්න එහෙම යම්කිසි කෙනෙකුට ඒ සඳහා කැපවීමක් ඕනකමක් උත්සාහයක් තියෙන්න ඕන. ඒක තමයි මේ උට්ඨානේන කියන පදෙන් කියන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. මතක තබා ගන්න. තවත් විස්තර ඕන තරම් කරන්න පුළුවනි. ඒ නිසා ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියන ප්‍රභේදයේ බෙබේදයක් කරගන්න ඕන නැහැ. ඕන කෙනෙකුට තමන්ට සමාජයට ඇවිදින් ඉන්නවා. තමන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් වෙලා තිබෙනවා. වගකීම් ටිකක් පවරගෙන තියෙනවා ලෝකේ ජීවත් වෙන්නත් වෙලා තිබෙනවා. ආත්මාර්ථකාමී ලෙස මේ පැවරුණු වගකීම් අත්හැර දමා යන්න පුළුවන්කමකුත් නැහැ. නමුත් ඒවාමයි ජීවිතය කියලා පෘථග්ජන භාවය තුළ ඇලී ගැලී සිටීමෙන් ලැබෙන්නා වූ නිමාවකුත් නැහැ. මින් පෙර හිටපු හැම දෙනාමත් මේ දේවල් කරලා ඒ තමන් සතුටක දේවල් දරුවන්ට මුණුබුරන්ට නැත්තම් සමාජයට පවරා දීලා ජීවිතය අතහැර දමනවා ශෝකයෙන්. ඒවා අපට පේන්න ඕන. දුකෙන් ශෝකයෙන් මිය පරලෝ යන එක, අකමැත්තෙන් මිය පරලෝ යන එක, නැත්නම් සසරටම අහු වෙන එක. කායස්ස බෙදෝ පරම්මරණ දුග්ගතින් ගච්ඡති සුග්ගතින් ගච්ඡති දිව්‍ය සහවිතං ගච්ඡති බ්‍රහ්ම සහවිතං ගච්ඡති කියන මේ වචන හතරට අයිති ගමනකට මැදි වෙනවා. එතකොට මේ ගමනකට මැදි වුණේ මොකක් නිසාද? දිවයින හදාගත්තේ නැති නිසා. මේ ගමනට මැදි වෙන්නේ නැති වෙන්න අවශ්‍ය දිවයිනක් තථාගතයන් වහන්සේ හඳුන්වා දෙනවා. පෞද්ගලිකව එක එක්කෙනා හදා ගන්න ඕන. ඒකයි කාරණා. අන්න ඒ පිළිබඳව තේරෙන පුද්ගලයින්ට කිසියම් ආකාරයක අර අපට ඇති සැපය සසරින් මිදීමේ කියලා කවි පදයක් තිබෙන ඉස්සර 80 ගණන් වල 90 ගණන් වල වගේ. අන්න ඒ වගේ 70 ගණන් වල වගේ සමහර විට. එතකොට මේ සසරෙහි ඇවිදීම වෙනුවට සසරින් මිදීම කියන එක පෘථග්ජන මනසට සාමාන්‍ය සිතට තේරෙන්නේ නැති එකක් තමයි. ඒ තේරෙන්නේ නැති කාරණාව මොකක්ද? මේ අපි බලන ඇස නැත්නම් මේ චක්කසෝත ගාන විඥාන මේකට කිසියම් ආකාරයක නැති දෙයක් පේනවා තියෙනවා කියලා. මායාවක් කියලා කියන්නේ ඒකනේ. මායාව කියන එකේ තේරුමත් මොකද්ද? තියෙනවා වගේ පේනකොට එහෙම එකක් නැහැ කියන එක. ඒ නිසා මේ ඇසින් බලලා තමයි අපි තීරණය කරන්නේ සසර තියෙනවා නිවන නැහැ කියලා. එමයි ලෝකයා කල්පනා කරන්නේ. නමුත් ටිකක් නුවණ දියුණු වෙනකොට මේ නිමක් නැති ඕගය ඒක නිමක් නැහැනේ. ඒ සැඩපහර කියන එකේ නිමාවක් නැහැ. අහුණ පැත්තට තව සාගරයේ දියවැල් තියෙනවානේ. දියවැල් වලට අහුණාම කොයි පැත්තට යනවද කියන්න බෑනේ. මෙහෙන් මෝදුගිය සමහර බෝට්ටු වෙනත් දිවෙනකට වෙලා තමයි හමු වෙන්නේ. මොකද සැඩපහරකට අහු වෙලා ගසාගෙන ගිහින්. අන්න ඒ සැඩපහරට අහුනහම යන පැත්ත කියන්න බැරි නිසා තමයි, සීමාවක් නැති නිසා තමයි ඕග කියන වචනයක් පාවිච්චි කරලා තිබෙන්නේ. ඕග සම්බන්ධයෙන් ගත් කල ඕග තරණයක් මිනිස්සුන්ට බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. මේ ඕගයන් තරණය කරන්න පුළුවන් කියන එක. සමහර සූත්‍රවල මෙහෙමත් පැහැදිලි කරව දාරනවා. ගංගාවේ ජලය ගලනවා, ගලයට අහුනොත් සාගරයට යනවා. නමුත් තොටුපොළවල් වලින් උත්සාහවන්ත ඇති අය මොකද කරන්නේ? පහළට යන්න නැතු වෙන්න ඈතර කරනවා කියලා. එහා පැත්තට ඈතර කරනවා. ඒක ගඟේ මෙතර ඈතර කියන වචනෙන් පැහැදිලි කළාට ඊට පස්සේ ධර්මයට ගත්තාම සංසාරයෙන් ඈතර අර පෙන්වන්නේ. ඒ බඳු සූත්‍ර වලකින් අපට ඒක හොයාගන්නත් පුළුවනි. අන්න ඒ බඳු මේවා පිළිබඳව කිසියම් ආකාරයක කියවීමෙන් හැදෑරීමෙන් ලැබෙන්නා වූ අවබෝධයක් තුළ කෙනෙකුට සසරින් ගැලවීම පිළිබඳ ඇතිවෙන්නා වූ වීරියක් තියෙනවා කොහේ හිටියත්. ඒක තමයි මේ උත්හාන කියලා කියන්නේ. උත්හානය. මතක තබා ගන්න. එහෙම නැත්තුව මේක කරෙන්නේ නැහැ. අපි විසින්ම ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න උත්සාහ කළ යුතුයි, වීරිය කළ යුතුයි. දැන් ඊට පස්සේ ලස්සන වචනයක් තියෙනවා අපමාදේන කියලා. අන්න ඒ අනුගමනීය ප්‍රතිපදාවට දීපු නම.
මේක ගොඩක් විස්තර කරන්න ඕන එකක්. නමුත් මා හිතන්නේ නැහැ ගොඩාක් විස්තර කරන්න මෙතන කාලය ගත යුතුයි කියලා. මම දෙයත් මේක අපි වෙනම සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තිබෙන නිසා. ඒ නිසා අපි මේක තේරුම් ගන්න ඕන. මේ බුදුන් වහන්සේ වදාළ අප්‍රමාදය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඒක ගැඹුරින් හදාarලා තේරුම් ගන්න ඕන. සිංහලෙන් තියෙන අප්‍රමාදය නෙවෙයි. සාමාන්‍යයෙන් මා ඔබට පැහැදිලි කරලා තිබෙනවානේ. රතු ඉර ගහන්න පෙර කාර්යාලයට යාම, ගේට්ටු වසන්ට පෙර පාසලට යාමත් අප්‍රමාදය. ඒ අප්‍රමාද කියන පාලි පදය සිංහලට පරිවර්තනය කරගෙන සරලව අරන් තියෙන එක. නමුත් එහෙම එකක් නෙමෙයි මේ පෙන්වන්නේ. මේ ජීවත් වෙනකොට මිනිසුන් ළඟ තියෙනවායි කියලා තියෙනවා සසරට බැඳෙන ස්වභාවයක්. තමන් කරන වැඩේ නිසාම සසරට බැඳෙන ස්වභාවයක්. ඒ නිසා ඒ තමන් කරන වැඩේ නිසාම සසරට බැඳෙන ස්වභාවයෙන් වාසය කරන එකට නමක් තියලා තියෙනවා පමාද විහාරී. විහාරී කියන්නේ වාසය කර කියන එක. අන්න ඒ බුදුවරයෙක් හමු නොවන පුද්ගලයෙක් නැත්තම් බුදුන් වහන්සේගේ අනුගමනීය ප්‍රතිපදාව වටහා නොගත්ත පුද්ගලයෙක් ස්වකීය ජීවිතය පමාද විහාරී වෙනවා. එතකොට පමාද විහාරී වෙලා මේ දිවයින හදන්න බෑ. මේකට අපමාද විහාරී වෙන්න වෙනවා. අපමාද විහාරී වෙන්නට අප මීට වඩා ගැඹුරින් හදාරන්න වෙනවා. අප පිළිබඳව ගැඹුරින් හදාරන්න වෙනවා. ඒ ගැඹුරින් හදාරන විට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ සසර නැත්තම් මේ සංසාරය කියන කාරණාව නියත වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. අර චණ්ඩමාරුතය බලපවත්වන පරිදි කැමැති පැත්තට හැරිලා යනවා වගේ සොලිය මේ අපි අනුගමනීය ක්‍රියාමාර්ගය තුළ තම තමන් ජීවත් වෙනකොට කරන කියන ක්‍රියාමාර්ගයන් තුළ සසර හැදෙනවා. පමාද විහාරීත්වය තුළ සසරක් හැදෙනවා. අනේ සසර හැදෙන පැති වළක්වන්නයි සසර හැදෙන එක වළක්වන්නයි තමයි අපමාද විහාරී වෙන්න ඕන. ඉතින් ඒක අපි තුල හැදෙන ආකාරය ඇසට පෙනෙන්නේ නැහැ. ඒ සඳහා අපි තව ටිකක් එහාට අපිව විවරණය කරගන්න වෙනවා. දැන් අපි සාමාන්‍ය සමාජයේ අම්මා තාත්තා වශයෙන් දූ දරුවන් වශයෙන් විවරණය කරනවා දකින්නවානේ. ඒ විතරක් නෙමෙයි වැරදි ටිකක් පෙන්නලා මේවා කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන ශික්ෂාපද විහරණයකුත් අපි දකිනවා. කිසියම් සංයමයන් අවශ්‍ය කරන්නා වූ. නමුත් ඊට එහාට දකින්න වෙනවා. ඊට එහාට දැකීමේදී තමයි තථාගතයන් වහන්සේ මේක බෙදා වෙන් කරලා මේක අවුරුදු 60ක් 70ක් පුරා සිදුවන ක්‍රියාමාර්ගයක් වශයෙන් නොව එදිනෙදා සිදුවෙන ක්‍රියාමාර්ගයක් වශයෙන් මොහොතින් මොහොත සිදුවෙන ක්‍රියාමාර්ගයක් වශයෙන් අසකරණාසය දියකය සිත මුල් කොටගෙන සිදුවෙන ක්‍රියාමාර්ගයක් වශයෙන් ඔබට විවරණය කරලා දෙන්නේ. ඒ විවරණය කරලා දීමේදී මේ ප්‍රමාදය සිදුවෙන්නේ කායික වශයෙන් ක්‍රියාවකින් පමණක් නෙවෙයි ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් කියන දොරවල් හයෙන්ම මේ ප්‍රමාදය විසඳීම සතරට අහුවීම සිදු වෙනවා. අන්න ඒ නිසා ඒන් මිදෙන්න අපමාදේන කියන වචනේ අදාළ අප්‍රමාද වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න වෙනවා. දැන් මේ අපි ගත්ත ගාතාව සඳහන් අපමාද වගේම මේක පවතිනවා අපමාදෝ අමත පදං කියලා. පදං කියන්නේ මාවත අමත කියන්නේ අර අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඔය අහුවෙන්නේ නැති දිවයිනට දිවයිනක් කොට නම් කළාට ඒක මහ පොළොවක් වගේ තැනක් වශයෙන් සලකන්න ඕන නැහැ. නමුත් එහෙම වචනයක් පාවිච්චි කරන්න ඕන අපි ඒකට. ඒකේ පෙන්නනවා අපමාද කියන පදයට මුලින් විශේෂණයක් සිහියෙන් කටයුතු කිරීම කියන එක. මෙන්න මේ සිහියෙන් කටයුතු කිරීම නම් වූ විශේෂණයට අදාළ ක්‍රියාමාර්ගයේ උරුම නැති අයට කියන නමක් තමයි පෘථග්ජන කියන්නේ. පෘථග්ජනයාට යොදන්න පුළුවන් වචනයක් පමාද විහාරේ. එනම් පෘථග්ජන පුද්ගලයා පමාද විහරණයෙන් ඕග හදාන ඕගොල්ලෝ යනවා ඇරුණාම ඕග තරණයට උන්ට මාර්ගයක් නැහැ. එහෙනම් අපි සද්ධර්මයේ ශ්‍රවණ කෙනෙක් වශයෙන් ගත් කල අපමාද විහාරී වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව හොයන්න වෙනවා. අප්‍රමාද විහරණයට පත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එවිට මේ අපි කරන ක්‍රියාමාර්ග අපි ගන්නා මේ ක්‍රියාමාර්ග සිතින් කයෙන් වචනෙන් කියලා තුන්දරකටත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් කියලා දොරවල් 6කටත් බෙදනවා.
අර දොරවල් 6ට බෙදෙන මාර්ග ගත්තාම මාර්ගය තුල අපිට මේ කරන වැඩේට අපි කියනවා බාහිර ලෝකේ නම් කම්සැප විඳිනවායි කියලා කතා කරනවා. එහෙම නැත්නම් ධර්මේ නම් අරමුණු අරගෙන අරමුණු වල සුවේ විඳිනවායි කියලා කියනවා. එතකොට අපි මොන වචනේ භාවිතා කළත් එදිනදා ජීවත් වෙනකොට කරන වැඩ අපි කරනවා කියන අර්ථයෙන් ඒ සියල්ලගත් කල අරමුණකට එකතු වී කටයුතු කිරීම කියන එක අපිට තේරෙන්න වෙනවා. තව ඕනනම් ඒකට තව උපයෝගී කරගන්න පුළුවන් තැනක් තිබෙනවා. අපි මේ කරන ඔක්කොටම බුදුරජාණන් වහන්සේ සියල්ල කියලා නමක් තියලා තියෙනවා. ඒ සියල්ල ආපහු ගත්තාම අසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගන්ධයත්, දිවත් රසත්, කයත් පහසත්, සිතත් අරමුණුත් යන මේවා සියල්ල. අන්න මේ සියල්ල සම්බන්ධයෙන් පවතිනා වූ ප්‍රමාදය සතර හදයි මිනිසාට දුක් ගෙනත් දෙයි. මේ සියල්ල සම්බන්ධයෙන් වෙන්න ඕන අප්‍රමාදය අපි තේරුම් ගන්න වෙනවා. ඒක අර මම බෙදා බැලීමකට පාත්‍ර කරන්න ඕන කියලා කියන්නේ පුද්ගලයෙක් වශයෙන් ඉන්නේ නැතුව. එතකොට ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ වදාහරලා තිබෙන්නේ මිනිසාට නැත්තම් මේ සත්වයාට අසකරණාසේ දිවකය ආදී කොට ඇති දොරවල් හයක් පවතිනවා. මේවට සිත පිහිටලා තිබෙනවා. සිත පිහිටා තිබෙන බැවින් බාහිර ලෝකයේ අරමුණු හමු වෙනවා. ඒ අරමුණු Tamanට කැමති පරිදි හදාගෙන විඳිනවා. බාහිර ලෝකයේ තියෙන දේවල් විඳිනවා කියලා අපි කතා කළාට ඒව ආශ්‍රයෙන් Tamanට රුචි අරුචි පරිදි හදාගෙන විඳිනවා. මේ Tamanට රුචි අරුචි පරිදි හදාගෙන සිඳන බැවින් තමයි ඒකට කාමසුඛේ නැත්තම් කැමති පරිදි විඳින සුඛ කියලා කියන්නේ. අනේ එතනදී තමයි මේ සසරට අහුවීම නැමැති ප්‍රමාදය සිදු වෙන්නේ. අන්නේ ප්‍රමාදේ වළක්වා ගන්නට කටයුතු කරන්නත් එහෙමනම් ප්‍රමාද මොහතම යොදා ගන්න වෙනවා. ප්‍රමාද මොහත පෘථග්ජනයා සතු දෙයක්. ඒ මොහොතේ අප්‍රමාද වෙන එක මේ දිවින හදා ගන්න කැමති අය කරන්න ඕන කාරණයක්. එහෙනම් අපි ඒක තේරුම් ගන්න ඕන මේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල මේ ප්‍රමාද විහාරීත්වය මොකක්ද? එහෙමයි තේරුම් ගන්න ඕනකමක් තිබෙන්නේ. ඒකෙන් මොනවද වෙනව ඇත්තේ? තේරුම් ගන්න ඕන. ඒකෙන් වෙන දේ තමයි බලාපොරොත්තු නොවනට අදාළ ක්‍රියාමාර්ගයේ තිබෙන ආස්වාදනීය ස්වභාවයේ උසස් පහත් ආකාරය අනුව, ඒ කියන්නේ පාපයේ සිට ධානයේ දක්වා පවතින ආස්වාදනීය ස්වභාවය අනුව ඒකට බැඳෙනවා. බැඳුනහම මොකද වෙන්නේ? අනාගත ඵලයක් සඳහා හේතු නිදන් කිරීමක් කරනවා. දැන් ඔය රජ කාලේ තිබෙන කතාන්දරවල පවතිනවානේ නිදන් කරනවායි කියලා. නිදන් කරාම හොයන්න බෑ. නමුත් නිදන් කියන වචනේ තේරුමම ආපහු පස්සේ ගන්න තැම්පත් කරලා තියෙනවායි කියන එක. එතකොට ආපහු මතුවෙනව නැත්තම් ගන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න ඒ වගේ මේ සිද්ධිය උදව් කරගෙන බුදුරජාණන් වහන්සේ කම්ම නිදාන කියන වචනයක් පැහැදිලි කරනවා. අපි මේ කරන ක්‍රියාකාරකම් තුළ පසු විපාකයට හේතු වෙන්නා වූ කර්මයන් නිදන් කිරීමක්. ඒකට බලපාන කාරණා තුනක් පෙන්වනතුරු ලෝභෝච භික්කවේ, දෝසෝච භික්කවේ, මෝහෝච භික්කවේ කම්ම නිදාන සම්භවෝ. මෙන්න මේ නිදන් කිරීම තුළ අපට සසරක් හැදෙනවා, පස්සේ ගන්න පුළුවන් වෙනවා විපාක වාරය. දැන් වස්තුවක් නිදන් කරපුවාම ඒක ගන්න පුළුවන් වෙනවා වගේ මේ ක්‍රියාකලාපේ කර්ම බීජ නිදන් වීම තුළ ඒකට අදාළ විපාකයක් හම්බ වෙන එක තමයි මේ නිදන් මතුවීම කියලා කියන්නේ. එතකොට මේ මුළු ක්‍රියාකලාපේම ප්‍රමාද විහාරය. එනම් කර්ම නිදාන කරන්නට කරන එක වළක්වන්න තමයි අපමාද විහාරී වෙන්න ඕන. එතකොට ඒ පිළිබඳව අපට එහෙමනම් පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරලා බැරුව යනවා මේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල අරමුණක් රස විඳින්න ගියාම සිදුවෙන දේ පිළිබඳව තේරෙන්න වෙනවා. අපමාද විහාරී වෙන්න. ඉතින් මේවා මේ පෙළවල් තථාගත බුදු පියාණන් වහන්සේ සූත්‍ර දේශනා 10000 ගණනක වදාරලා තිබෙනවා. අපිට 10000 ගණනම කියවන්න ඕනකමක් නැහැ. නමුත් ඒක පොතේ තියෙන දෙයක් වශයෙන් නෙවෙයි අපි තේරුම් ගන්න ඕන. ඒක පෙළදහම් වශයෙන් තේරුම් අරගෙන අපි තුල අර ඇසත් රූපයත් නිසා, කනත් ශබ්දයක් නිසා, නාසයත් ගන්ධයක් නිසා, දිවත් රසයක් නිසා මේ දෙක එකතු වෙලා කරන කාරණේ තුල මේ ප්‍රමාද විහාරීත්වය අපි තේරුම් ගන්න වෙනවා. මතක තියාගන්න ඕන කාරණාව.
එතකොට ඉතින් මට ආයෙත්තර හැමදාම කියන්නා වූ දහම් පෙළකට එන්න වෙනවා. හැමදාම ඕකම කියන්න කියලා කියන්නේ නැතුව මේකට අදාළ නිසා මම මේක පෙන්නනවා. කොහොමද පැහැදිලි කරන්න තිබෙන්නේ? අර අපි සියල්ල තුල ඇසත් රූපයත් කනත් සද්දයත් නාසයත් ගන්ධයත් කියලා කතා කරන සියල්ල තුල මේක මේ පමාද විහාරිත්වය තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. අන්න මේ අපි අතින් සිදුවෙන මේ වරද තේරුම් ගැනීමට අවශ්‍ය අවවාදයක් අනුශාසනාවක් පොතපතින් හෝ ඒ කරුණු පැහැදිලි කරන කල්යාණ මිත්‍රයෙකුගේ ආශ්‍රයෙන් හෝ අපි ගන්න ඕන. ගත්තම තමයි මේ නොදැනම අපි මේ කරන ක්‍රියාකාරකම් තුළ අපි කිසියම් ආකාරයක භවගාමිත්වයකට කොටු වෙලා ඉන්නවයි කියලා කියන්නේ. එහෙමත් නැත්නම් තවත් විදිහකින් උපමාවකින් පෙන්වනවා නම් ඊතා ප්‍රයෝගකාරී ලෙස අපි මායя සසරට කොටු කරගෙන ඉන්නවා කියලා තේරෙන්නේ. මායя සමහර විට අපි මායя සලකනු ලබන්නේ පවෙන් අපාය යාම විතරක් වෙන්න පුළුවනි. නමුත් භවගාමිත්වයේම මායя විසින් නටවන ලද උගුලක් කියන එක බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. අන්න එතකොට මේ භවගාමිත්වය සිදුවෙන්නේ කවුරුත් කරන වැඩක් නිසා නෙවෙයි. ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස තියෙන නිසාත් නෙවෙයි. ඒවත් එක්කලා අපි ඇති කරගන්නා වූ බන්ධනයේ විවිධත්වය අනුවගත් කල තමයි අපි මේ කර්ම බීජ රැස් කිරීමකට කර්ම මාර්ගයකට අවතීර්ණලා ඉන්නවා කියන එක තේරෙන්නේ. එතකොට පෘථග්ජන ස්වභාවයට කර්ම මාර්ගයේ වළංගු වුණාට කර්ම මාර්ගයේ හොඳ පැත්ත වැදගත් වුණාට කර්ම මාර්ගය තුල මේ කියන්නා වූ පමාද විහාරීත්වය තියෙනවා කියන එක ඕන් කෙනෙකුට තේරෙනකොට ඔහුට ආර්ය පුද්ගලයෙක් බවට පත් වෙන්න නැත්නම් මේ ඇස පෑදෙන්න හේතු වෙනවා. ඒක අපට පව තුල පින තුල ධානය තුල ඇස තුල කන තුල නාසය තුල දිව තුල එක පාසාම පැහැදිලි කරන්න මෙබඳු දේශනාවක කාලය ලැබෙන්නේ නැහැ. නමුත් එකකින් පැහැදිලි කරපුවම හැම එකක් තුළම සිදුවෙන්නේ ඒක කියන එක තේරුම් ගන්න පුළුවන් නම් අන්න එතකොට මේ දේ තමන් තුළ සිදුවෙන්නා පමාද විහාරේ. කුමක්ද මේ දේ? ඇසට රූපයක් හමුවීමේදී, කනට ශබ්දයක් හමුවීමේදී, නාසයට ගන්ධයක් හමුවීමේදී ඒක තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය තුළ සිදුවෙන වරදට තමයි පමාද විහාරීත්වය කියලා කියන්නේ. එතකොට ඔබ මේක අසා තිබෙන්නේ ඇස තුළ කන තුළ නාසය තුළ කරුණු තුනක එකතු වීමෙන් චෛතසිකයක් පහළ වෙනවායි කියලා. තින්නම් සංගති පස්සෝ කියලා. ඊට පස්සේ ඒක විඳින්න පෙළවෙනවායි කියලා. ප්‍රත්‍යවීමෙන් ස්පර්ශය ප්‍රත්‍යවීමෙන් තම තමන්ට කැමති පරිදි විඳිනවායි කියන එක. ඒකත් තේරුම් ගන්න තියෙන දේවක් විඳිනවා නෙමෙයි තමන් හදාගෙන විඳිනවා. හදාගෙන විඳින ආකාරය එකත් එක්කලා ප්‍රියාප්‍රිය ස්වභාවයක් හටගත්තාම වේදනාවට ඇලෙනවායි කියලා කියනවා. ඒ වේදනාවට ඇලෙනවට වේදනාපච්චය තණ්හා කියලා කියනවා. නැත්තම් වේදනාව මම කියන්නේ මේකට තමයි. එතකොට එහෙම වුණාම අන්න අර ප්‍රමාද විහාරීත්වය සිදු වෙනවා තණ්හාපච්චය උපාදාන. උපාදාන පච්චය භව කියන එක කර්ම බීජ රැස්වීම නැත්තම් අර භව ඕගයට හේතු නැත්තම් ප්‍රමාද වීම කියන්නේ මේක තමයි. දැන් එතකොට ඔන්න තේරුම් ගන්න ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල. එහෙම නැත්තම් පව තුල පින තුල ධානය තුල තුන් ආකාරයකට. පව නම් අපුඤ්ඤාභි සංකාරය, පින නම් පුඤ්ඤාභි සංකාරය, ධාන නම් ආනිජ්ජාභි සංකාරය තුල. ඒත් මොකද වෙන්නේ? මෙන්න මේ අරමුණක් තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නම් වූ මේ වරද සත්‍යා කරමින් ඉන්නවා මේ පමාද විහාරේ. ඔන්න අපි දකින පමාද විහාරෙත්තේ ගැඹුරුම තැනට අපි ආවා. මේ ත්‍රිපිටකය තුල හැදෑරීම තුළින් සමාජයට පැහැදිලි කරන්න පුළුවන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙන ගැඹුරුම ආකාරයට අපි ආවා. අන්න දැන් අපමාදේන කියන්නේ මේක නොකර ඉන්න ඕන. අන්න ඒකට තමයි උත්හානේන වීරියවණකමක් තිබෙන්නේ. උත්හානේන අපමාදේන වෙන් වෙන්නේ නැහැ. මේ වැඩේ මෙහෙම කළොත් භවෝගයට අහු වෙනවා. නැත්නම් ඕග ගාමී වෙනවා. එහෙම නැත්නම් භව ගාමී වෙනවා. අර දිවෙන හදන්න ඕන නම් ඒ පාරේ ගිහින් බෑ. මේවට අහු වෙන්නේ නැති දිවෙන කියලා කතා කරන්නේ කොමක්ද මේ බුදු සමයේ? ඔය නිබ්බාන කියන වචනේ. නිබ්බාන නැත්තම් නිර්වාණ නැත්තම් තෘෂ්ණාව නැති, එහෙම නැත්නම් ලෝභ දේශ මොහ නැති තැන තිබෙන්නා වූ සුවය. අර ඕග වලට අහු වුණොත් නේ ගසාගෙන යන්නේ. මේ ඕග තරණය කරපු තැනක් වශයෙන් බුදුන් වහන්සේ මේක පැහැදිලි කරලා දාරනවා. මිනිසාට ළඟා වෙන්නට පුළුවන්, අවබෝධයෙන් ළඟා වෙන්න පුළුවන් දිවිනක්. දැන් එහෙමනම් අන්න මේ
ඇසට කනට නාසයට අරමුණු ගැටීමේදී මේ වන විට සිදු වුණා වූ අපි අතින් සිදු වුණා වූ වරදක් නිසා අපි මේවා හමු වෙනකොට ඒවත් සමග ඇලීම් ගැටීම් නැත්නම් ගැටීම් ඇති කරගන්නවා. ඒ වර්තමානයේ විපාකයක් වශයෙන් නෙමේ අතීතයේ අපි එකතු කරගත්ත තමන් හදාගත්ත දෘෂ්ටිවල මතවල චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ලෝභ දේශ මොහ මූලයන්ගේ ප්‍රතිඵලයයි මේ දැවිල්ල තැවිල්ල. වර්තමාන සමාජයේ යම් යම් ප්‍රශ්න මුල් කොටගෙන මිනිස් වර්ගයා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ආවේගශීලීව වචන පාවිච්චි කරන සංවරයේ බිඳ දමා ඒ වගේම තමන් සතු ඇඳුම් වල සංවරයේ පවා බිඳ දමා හැසිරෙන ආකාරයන් පේනවා. එතකොට පුද්ගල හැසිරීමක් වුණාට පුද්ගල හැසිරීම වැරදි වශයෙන් රජය හෝ නීතිය දැක්කට බුදු සමය තුළ දකින්නේ මේ පුද්ගලයාගේ කය වචන මෙහෙවනු ලබන්නේ ආවේගශීලීත්වය විසින්. ආවේගශීලීත්වයට මේ මිනිස්සයා මේ වෙලාවේ ආවේශ වෙලා. ඒත් ආවේගශීලීත්වය ඔහු ළඟ තිබෙන නිසායි ආවේශ වෙන්නේ. මේ ආවේගශීලීත්වය නැත්නම් මේ බාහිර කාරණා නිසා ආවේගශීලී වෙන්නේ නැතුව මොන දෙන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ තමයි අර දිවයින. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ මේ දිවයිනේ හිටපු නිසා මතක තියාගන්න ඒක ජීවිතෙන් එහා පැත්තේ දිවයිනක් නෙමෙයි. උන්වහන්සේ මේ දිවයිනටපත් වුණ අවුරුදු 35 දී. දැන් මේ දිවයිනේ දැන් මොකද කරන්නේ? අටලෝ දහමට අදාළ ඕග කාරණාවලදී නැසලී ඉන්නවා. එකකටවත් අහු වෙන්නේ නැහැ. ඒකට එහෙනම් මේ ලෝකේ අපිට ජීවත් වෙනකොට මොහොන දෙන්න සිදු වෙන්නා වූ අභියෝග ටිකක් තියෙනවා. පෘථග්ජනයාට මොහොන දීම. දුස්සීලෝහි බහුජනෝ. හොඳ දේත් වැරදි, නරක දේත් වැරදි, හරි දේත් වැරදි, වැරදි දේත් වැරදි ඔක්කොම වැරදි වශයෙන් දකින. ඒවා නිසා සිත් ත්‍රිදවෙන ප්‍රකාශයන් කරන ලෝකයක් එක්කලා අපිට ජීවත් වෙන්න වෙලා තිබෙනවා. ඉතින් මේවා දෙයක් කොට අරගෙන ප්‍රතිචාර දක්වන්න ගියොත් අපට ගැළවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් උම්මන්තකයන් ලෙස සලකා එහෙම නැත්නම් අහිංසකයන් ලෙස සලකා ඔවුන්ට සමාව දෙමින් ඒවට ප්‍රතිචාර දක්වන්න නැති ජීවිතයක් ගත කරන්නට අපට අවශ්‍ය සංයමයක් අවබෝධයක් තියෙන්න වෙනවා. එනිසා මෙන්න මේ ඇස තුළ කන තුළ නාසය තුළ අරමුණට මුලාවීම තුළ චිත්තාභ්‍යන්තරයේ හේතු ඉතුරු වීමෙන් සතර හදන එක නවත්තන්නට කටයුතු කරන එක අපමාද විහාරය. අර කරන එක ප්‍රමාද විහාරය. ස්වභාවයෙන්ම පෘථග්ජන පුද්ගලයා මේ දේවල් තේරෙන තුරු ප්‍රමාද විහාරය. දැන් මේ කටයුත්ත මට වචනෙන් කියන්න පුළුවනි මෙහෙම. අර ඉස්සල්ලා කියපු පෙළේම අනිත් පැත්ත ත්‍රිපිටකේ විශේෂයෙන් සංයුත්ත නිකායේ කන්දක වර්ග සලයතන වර්ග සූත්‍රවල සහ අනික් අයත් තියෙනවා යම් යම් තැන්වල. මේ මිනිසාගේ ඇස තුළ කන තුළ නාසය තුළ සිදුවන සිද්ධිය ප්‍රමාද විහාරීත්වය වෙනම විවරණය කරනවා. ඒක දුක්ඛගාමිනී ප්‍රතිපදාව කියලා. කරන්න ඕන නම් කරන්න පුළුවන් නම් කරන්න ඕන දේ ශනික ක්‍රියාවලියක් වශයෙන් අපමාද විහාරීත්වය නැත්තම් පටිසෝතගාමිත්වය කියලා පැහැදිලි කරලා තිබෙනවා. එතකොට ඒක ජීවිතය තුළ ක්‍රියාවක් වශයෙන් නෙවෙයි අපි දකින්න ඕන ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ වර්තමාන මොහොත තුළ මොකට මුහුණ දෙන අභියෝගය තුළ සිදුවෙන ක්‍රියාවක් වශයෙන්. වර්තමාන මොහොතේ ඔබ මුහුණ දෙන්නේ කුමකටද කියලා අපට තීරණය කරන්න බෑ. ඇසට මුහුණ දෙනවා වෙන්න පුළුවනි, කනට මුහුණ දෙනවා වෙන්න පුළුවනි. දොරවල් පහෙන් එකකට හෝ නැත්නම් මනෝද්වාරයට නිින්ද හැරෙන විට. ඒ මුහුණ දෙන ඕනෑම තැනකදී තමයි මේ පමාද විහාරීත්වයෙන් සතර හදන්නේ සහ අපමාද විහාරීත්වයෙන් අර දිවයිනට යන්න පුළුවන් වෙන්නේ. දිවයින පාදා ගන්න පුළුවන් වෙන්නේ. තව වචන දෙකක් තියෙනවා. ඒකත් කියන්න ඕන නිසා මීට වඩා මම මේක ගන්න නැත්තේ. එහෙමනම් අපි ඒක මෙහෙම ගනිමු. අර තින්නම් සංගති පස්සෝලින් එහා පැත්තට උන්වහන්සේ වදාහරනවා පස්සපච්චා වේදනාව වුණාට කමක් නැහැ. ඒ වේදනාවට තණ්හා කරන පුරුද්ද නවත්තලා තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධෝ නම් වූ ක්‍රියාවලිය නැවත නැවතත් අරමුණක් පාසා කරන්න උත්සාහ කරන්න කියලා. එතකොට අර පළවෙනි පෙළේදී අපි උපාදාන භව නම් වූ භව ගාමිත්වය එතකොට භවයට යන්න පාර හැදෙනවා. භව නිරෝධෝ නිබ්බාණං කියන වචනේ සඳහන්ලා තියෙනවා. මොහොතක් පාසා භව නිරෝධ වෙනවා නම් ඒ තණ්හා උපාදාන භව නිරෝධ වෙන්නේ. එතකොට තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය කියන වචනට ගැලපෙනවා නම් ඒ එතනදී හම්බ වෙන්නේ මේ දිවයිනට යන පාර.
මේ තමයි පාර. දිවයින නෙමෙයි මේ පාර. මේ තමයි ධර්ම මාර්ගය. එතකොට හම්බ වෙන දේ දිවයින නැත්තම් ධර්මය. අන්න මෙන්න මේ කටයුත්ත කිරීම සඳහා තමයි ඔය උට්ඨානේන අප්පමාදේන කියන මේ දෙකට අදාළ අරුත් ගැඹුරු කරගන්න ඕන. මේකට තවත් පුංචි උදව්වක් ගන්න පුළුවන්කමක් තිබෙනවා. සංයමේන දමේන චත්. සාමාන්‍යයෙන් අපට තිබෙනවානේ මේ කය වචන සිත් කියලා දොරවල් තුනක ක්‍රියාකාරීත්වයක්. මේවා අර සමාජයේදී ගත්තාම කයෙන් කරන වැරදි, වචනෙන් කරන වැරදි, සිතෙන් කරන වැරදි කියලා තියෙනවානේ ගොඩක්. දස අකුසල් කියලා. එහෙම නැත්නම් විසමාචාර. ඔය පස්පව් දස අකුසල් කියලා කතා කරන්නේ විසමාචාර වලට අපි පෙළඹෙනවා. එතකොට ඒවා නොකරන එකනේ සමාචාරය කියන්නේ. එතකොට කයෙන් ප්‍රාණඝාත දත්තාන කාමිත්‍යාචාර වලින් වළකින්නේ නම්, වචනෙන් බොරු පරස ඉස්ලාම් කිස්කේලාම් වලින් වළකින්නේ නම් ඒක අපට උදව් වෙනවා මේ සංයමය. කාය වාග් සමාචාර කියන වචනේ පැහැදිලි කරන්නේ. නමුත් ඒක අපි ශික්ෂාපද වලින් කිසියම් පාලනයක් කරන්ත වෙනවා. නමුත් ශික්ෂාපද ඒ අමතක වෙනවා මේ අර චිත්තාභ්‍යන්තරයෙන් කැළඹෙන ස්වභාවය ආවහම. එහෙනම් අපට මේ සමාචාරය සඳහා මේ සංසුන් ස්වභාවයමයි හොඳ. නොසන්සුන් ස්වභාවය තුළ අපි ළඟ ඉන්නේ සත්පුරුෂයෙක් නෙවෙයි. අපට අපි ළඟ සිදුවෙන්නේ මාරාවේශයක්. ඒක තුළින් සිදුවෙන්නේ Tamanට හෝ සමාජයට යහපතක් නොවේ කියන අවබෝධය තිබෙනවා නම් අන්න එතකොට මේ සංයමයට පත් වෙන්න කිසියම් පිටුහලක් ලැබෙනවා. මේ සංයමයට පත් කිරීම සඳහා සකස් කරව ඇඳුම් මගේකුත් තියෙනවා. උපාසක ඇඳුම කියලා එකක් තියෙනවා සුදු පාටයි. එතකොට කුඹරට යන්න හෝ අසංවර හැදෙන්න බෑ. ලෝකයා කල්පනා කරන්නේ සිල් සමාදන් වෙලයි කියලා. භික්ෂු ඇඳුම කියලා තව එකක් තියෙනවා. ඒකේ අන්දවන විදියෙන්ම වැඩිපුර දඟලන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ලෝකයා කල්පනා කරනවා සිල්වත්ව ඉන්න ඕනේ කියලා. ගැඹුරු අවබෝධය නැතත් කිසියම් සංයමයකට ඇඳුම් සකස් කරලා තිබෙනවා. නමුත් මේ ඇඳුමෙන් හෝ බලෙන් නැති කරන සංවරයකට වඩා මේ පුද්ගලයා නොසන්සුන් වෙන මූල ධර්මයන් තේරුම් ගත්තාම ඒ නොසන්සුන් වෙන්න තියෙන අවස්ථාව වටහා ගැනීම තුළ ඒ නොසන්සුන් ස්වභාවයට ආරෝපණය ආදේශ වෙන්නේ නැතුව, ආවේශ වෙන්නේ නැතුව ඒකට ඉතින් කියන්න තියෙන්නේ කාය වාක් සංයමය. ඒක තමයි සාමාන්‍ය වචනේ හරියන්නේ. කයෙන් වචනෙන් ටිකක් කලබල නොවී ඉන්න එක. ඒකත් මේකට උදව් වෙනවා. මතක තියාගන්න. අන්න ඊට පස්සේ තවත් වචනයක් ගන්න වෙනවා දමේනච. දමනයකුත් අවශ්‍ය වෙන්න වෙනවා. අන්නේ දමනය කියන එකේ සඳහන් කරලා තිබෙන්නේ මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් දොරවල් පහෙන් අරමුණු ගන්න යාමේදී අරමුණු පස ලුහු බැඳව පුරුද්දක් තිබෙනවා. ඒක ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අගුප්ත ద్వාර. ඉන්ද්‍රයන් බිඳ බැලීම. එහෙම නැත්නම් ඒ හමු වෙන එකක් ඔස්සේම පස්සෙන් පන්නන එක. රූපය සැපයි, ශබ්දය සැපයි, ගන්ධය සැපයි, රසය සැපයි, ස්පර්ශය සැපයි. දිවා රාත්‍රි දෙකේ ඉන්පිට ලෝකයක් නැහැ එතකොට කෙනෙකුට. එතකොට එහෙමනම් ඒ පුද්ගලයාට මේ ඉන්ද්‍රිය දමනය නැහැ. නමුත් ඉන්ද්‍රිය දමනය කියන්නේ බිම්බලාන ඉන්න එකට නෙමෙයි. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ බිම්බලා ඉන්න එකට නෙමෙයි. මේ ඉන්ද්‍රයන්ගෙන් ලබන දේ පිළිබඳ නිස්සාර බවක්. යමක් තියෙනවා කියලා පෙනුනට ශූන්‍ය බවක් තේරෙනවා නම්, එහෙම නැත්නම් සිහිනයක් වගේ කියලා තේරෙනවා නම්, අන්න ඒ තේරුම් ගැනීම තුළ කෙනෙකු පෙළඹෙනවා මේ ඉන්ද්‍රිය දමනයත් මේ දිවින හදාගන්න ඕන වෙනවයි කියලා. ඒ නිසා අපි ඒකට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුළ කරුණු පැහැදිලි කරලත් තිබෙනවා. එහෙමත් නැත්නම් තව කරුණක් මෙහෙමත් හොයාගන්න පුළුවෙනි. මේ ඇසකරනාසය දිවකය කියන්නා වූ ඉන්ද්‍රියන් ලෝකෙට විවෘත වුණාම ලෝකෙ තියෙන දේවල් පේනවා. පේනවා ඇහෙනවා. ඒක අපිට නෑ කියන්න බෑනේ. සම්මත මට්ටමින් ගත්තාම එකක් තිබෙනවා තමයි. නමුත් ඒකේ යථාර්ථය හොයාගන්න පුළුවන් මේවා අරගෙන S2 පියාගත්තාම නැත්නම් නින්දට ගියාවම මේ ලෝකේ තියෙන ඔක්කොම අපිට හීනෙම විඳින්න පුළුවන්. දැන් හීන ලෝකයේ මේ වස්තුද තියෙන්නේ. ඔබ යම් හැඟීමකින්ද දවල් ජීවත් වෙන්නේ නින්දේදී ඒ හැඟීම තුල. සතුටෙන්, දුකින්, ප්‍රීතියෙන්, කනගාටුවෙන්, බයෙන් අදාළ ලෝකේ සියලු දුක් සැප ඒක ඇතුලේ තියෙනවා. දැන් ඒක ලෝකයක්ද සිතද? ඒක සැබෑ ලෝකයක්ද සිතද? සිත තුළ ලෝකයක්.
අන්න දැන් මේ හදාගත්ත සේරම සිත තුළ. අපි විසින් හදාගත් ආකාරයට මේක විවිධත්වයක් තියෙනවා ඇරුණාම මේක තමයි බුදුදහමින් පැහැදිලි කරන රහස. මේ කාමය කියන පදේ බාහිර වස්තු වල තියෙන දෙයක් නෙමෙයි, තම තමන් රුචි අරුචි පරිදි හදාගත්ත දෙයක්. හදා ගැනීම තුළ ඒකට ඇලීමෙන් මමත්වයෙන් යුක්ත වෙනවා. නමුත් මේක මෙන්න මේ සුපිනූපමා කාමා කියන වචනය තුළ, මස්කටුවට උපමා කිරීම වචනය තුළ මේකේ මේ මහා ලොකු දෙයක් නෙමෙයි, අපි රැවටුන දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් හිස්සසාර කියලා. අන්න එතකොට ඉඳුරන් පිටිපස්සේ පන්නන්න හිතෙන්නේ නැහැ. ඉඳුරන් බිඳ බලන්න හිතෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ඔස්සේ එයම ලෝකය කියලා දුවන්න හිතෙන්නේ නැහැ. නමුත් මේක තේරුම් ගත්තේ නැති සමාජය තමන්ට පවතින වරප්‍රසාද සහ සම්පත් භුක්ති විඳිමින්, වරප්‍රසාද ධනය වෙන්න පුළුවන්, කුලය වෙන්න පුළුවන්, නිලය වෙන්න පුළුවන්, වාහනයක් වෙන්න පුළුවන්, බලපත්‍රයක් වෙන්න පුළුවන්, දේශපාලන බලය වෙන්න පුළුවන්. මේ සියලු වරප්‍රසාද විඳිමින් දවල් පමණක් නොව රාත්‍රී එළියනතුරා ඉඳුරන් පිනවීමටම සකස් කරගත්තා වූ ලෝකයක් තිබෙනවා ගම්බදට වඩා නාගරිකේ. මෙතරම් මේ නීති රීති දමා හුදකලාව ඉන්න කියලා තිබියදීත් අහු වෙනවා එක එක පුද්ගලයා එක එක තැන්වල සාද සංවිධානය කරලා. ඒක මොකක් නිසාද? ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් ත්‍රිල් කියලා කියනවා. මම වචන පාවිච්චි කරන්න කැමති නෑ. තියෙන නිසානේ අර. අන්න මේ ඉඳුරන් පිටිපස්ස ලුහු බැඳීම කියන එක පිළිබඳව තේරුම් ගත්ත පුද්ගලයාට එහෙනම් ඉන්ද්‍රිය සංවර කරගන්න වෙන්නේ. ඉන්ද්‍රිය අසංවර වුණොත් ඒක දිවෙන හදාගන්න බාධාවක් වෙනවා. ඒකට ඒ දමනයත් අවශ්‍ය වෙනවා. එහෙමනම් ඒකදී අන්තිමට පෙන්වන්නේ නේතේ කාමායානි චිත්‍රානි ලෝකයේ කියන පදය. විචිත්‍ර වූ කාම වස්තුන්ගෙන් ඇති කාමයක් නැහැ. ඒක ඒව ආශ්‍රයෙන් Taman හිතේ හදාගත්ත දෙයක් කියන එක. ඉතින් මේ සිතුවිලි තරුමරණ ලෝකේ හැමදාම රැවටෙනවද? සිතුවිලි තරුමරණ එක අතහැර දමාලා ඒවා හමුවීම නිසා කැළඹෙන ස්වභාවයටපත් වෙන්නේ නැති නොකැළඹෙනු තැනකට අපි ගෙනියනවාද? අන්න ඒකට කියනවා දීපංකෛරාත මේදාවේ දිවයිනක් හදා ගන්නවායි කියලා. මේ දිවයිනට යන මාර්ගය ධර්ම මාර්ගය, දිවයින තමයි ධර්මය. එතකොට සෝවාන් වෙනවා කියලා කියන්නේ මේ දිවයිනට යන පාර විවෘත වෙනවා. දැන් නැවත නැවතත් උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? අකෘදාගාමී අනාගාමී අරිහත් පිළිවෙලින් මේ මායයට අහු වෙන්නේ නැති, ඕගොල්ලට අහු වෙන්නේ නැති, අර හට ගැනීම නැතිවීම ජාති දරා ව්‍යාධි ශෝක මරණ කියන මොනවටවත් අහු වෙන්නේ නැති නිදහසකටපත් වෙනවා. මේක තමයි මේ දීපංකෛරාත මේදාවි යං ඕගෝ නාභිකීරති කියලා කියන්නේ. එතකොට බලන්න ලොකු සූත්‍ර දේශනාවක් නොතිබුණාට, ලොකු කතාන්දරයක් නොතිබුණාට තථාගත බුදු පියාණන් වහන්සේ මේ පද දෙකක් තුල නැත්නම් පද හතරක් තුල සම්පූර්ණ කාරණාව පැහැදිලි කරලා තිබෙනවා. මේ ගාථාව දෙස බලපුවහම තේරුම් ගත්ත පුද්ගලයාට මේක ගලපලා කියන්න පුළුවනි. තමන් දන්නා තරමට ලස්සනට ගැඹුරු කරලා පැහැදිලි කරන්න පුළුවනි. ඒ වගේම ඔබේ නුවණේ තරමට ඔබ මේ දීපංකෛරාත මේධාවි කෙනෙක් වෙන්න පුළුවන්ද නැද්ද කියන එක තේරුම් ගන්න. මේධාවි කියන්නේ නොනැත්තා කියන එකනේ. එතකොට එහෙමනම් නොනැත්තන්ට මෙන්න මේ ඕග වලින් අහුවෙලා සසරට යන්නේ නැති මේ දිවයින හදාගන්නට පුළුවන් වෙනවා. ජීවිතය තුළ මරණයෙන් එහා පැත්තේ නෙමෙයි, මේ අනුශාසනාව හම්බ වී අනුගමනීය ප්‍රතිපදාවක් තුළ. අපේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන සමහර අය තමන්ගේ පුණ්‍යානුමෝදනාවට ඇතුළත් කරලා තිබෙනවා අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් කියලා. මා තේරුම් ගන්නවා ඒකෙන්ම වුන් මේකට සවන් දීලා තියෙනවා යමක් අනුගමනය කරන්න ඕන කියලා තේරුම් අරන් තියෙනවායි කියන එක. හැබැයි අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ ඔබටත් මෙන්න මේ ලබාගත් ජීවිතය තුළ තමන්ගේ යුතුයකම් කිසිවක් පැහැර හරින්න නැතුව, ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව මේ මහ වතුරට සසර හැඩපහරට අහු වෙන්නේ නැති දිවයින හදා ගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට අනුතුරු අනුගමනීය ක්‍රියා මාර්ගයක් තුළ ඒට ළඟා වෙන්නට අවශ්‍ය ධම්මස පහළ කර ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවා, හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා සැප්තැම්බර් මාස 23 වන දිනට යෙදෙන 11 වන විවාහ සංවත්සරය නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දේශනාව සඳහා බැතිවර දායකත්වයේ දරනු ලබන්නේ නිට්ටඹුව කෝන්ගස්දෙනිය කිඹුල්හේන අංක 68න් 64 ලිපිනයෙහි පදිංචි හරේන්ද්‍ර සුබසිංහ මහතා සහ වෛද්‍ය සමන් කුමාරී රත්නායක මහත්මිය විසිනි. ඔන්න මේ අය
ස්වකීය විවාහ සංවත්සරය වෙනුවෙන් හොඳ තෑග්ගක් දීලා තිනවා සමාජයට. අරමුණ මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය බලයෙන් දායකත්වයේ දරූ එම දෙපළටත් දියණියන් තිදෙනාටත් මේ භවයේ හෝ ඊතා ඉක්මන් භවයකදී උතුම් ධර්ම අවබෝධය ලැබේවා. හැකිනම් මේ භවයේදී නොහැකිනම් කල්යාණ මිත්‍ර සේවනය තුළ ඉක්මන් භවයකදී එහෙම තමයි වෙන්න ඕන කාරණාව. රෝගාතුරයේ සිටින්නා වූ එච්.එම්. රත්නායක පියාණන්ට නිදුක් නිරෝගී සුවය සහ ධර්මාවබෝධය පිණිස ආශිර්වාදයක් වේවා. සුජීවත් සිටින එම් කිරියතනා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. ධර්මාවබෝධයට මං පිත් පෑදේවා. දෙපාර්ශ්වයේ පරලොස්පත් සියලු ඥාතීන් අතර පින් බලාපොරොත්තුව සිටින සසරේ මියගිය ඥාතීන් සිටිනම් ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් කරගෙන ජීවිතය සුවපත් කරගෙන මතු භවයකදී ධර්ම මාර්ගය පාදා ගනිත්වා. සියලු ඥාති සහෝදර සහෝදරයන්ට මේ කුසලයේ බලයෙන් උතුම් ධර්මාවබෝධය ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු භාවය ලැබී භව ගමන නිරෝධයට මං පෑදේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සසර දුකින් අත්මිදී උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට මෙම ධර්ම දානමය කුසලයේ හේතු ආසනාව වේවා. එබැවින් මූලික දායකත්වයට ධර්ම දේශනා කරවාගෙන සවන් දීමෙන් සහ ධර්ම දානයක් දීම තුළ ඔබ බලාපොරොත්තු වුණා වූ මේ යහපත් අරමුණු සියල්ල සඵල වේවා කියලා ප්‍රාර්ථනා කර අතර මේ විවාහ සංවත්සරයේ තෑග්ග ඔබට නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ සහිත සද්ධර්මයට නැඹුරු වෙන ධර්මය අවබෝධ කරගන්නා වූ ජීවිතයක් බවට පත් කරගන්නටම ලැබේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං